ද්විපති අද අපි සාකච්ඡා කරන්න යන්නේ අනුකලනයේ පාඩම. අනුකලනයේ පාඩම අපිට එනවා පාර්ට් A එකේ එක ගැටලුවක් එනවා පාර්ට් B එකේ සම්පූර්ණ ගැටලුවක් එනවා අනුකලනය. නිසා අනුකලනය අපිට අත්හැරලා පේපර් එක කවදාත් කරන්න බෑ. ඉතින් අනුකලනයේ පාඩම හොඳට ගොඩ දාගන්න කොහොමද කියලා බලන්න. අවකලනය කරන්නේ නැතුව අවකලනය හොඳට ඉස්සෙල්ලා කරගන්න නැතුව අනුකලනය කරන්න යන්න එපා. ඉතලම අනුකලනය පාඩමේ අවකලනය කරලා ඒ අතේ ප්‍රස්ථාන ගැටලු කරලා ප්‍රායෝගික ගැටලු කරලා ඒ විදිහට ඒ ටික කරලා ඊට පස්සේ දැනුම අපේ මානසික තැන්පත් වුණාන් පස්සේ තමයි අනුකලනය පාඩමට එන්න ඕනේ. හරි? ඒතර අනුකලනය පාඩම කරනකොට දැන් අපි දැකලා තියෙන ගොඩාක් කලාවට මම දැකලා තියෙන ළමයි ගණන් විශාල ප්‍රමාණයක් හදනවා. සූත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. හැම එකටම සූත්‍ර කොටනකට. හැම එකටම සූත්‍ර අන්තර සූත්‍රයක් තියෙන 100ක් විතර. 100ක් 200ක්. හැබැයි මම එහෙම කරන්නේ නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. මම බොහොම සරල විදිහට දැන් අපිට ගත්තොත් අපි ගැටලු 100ක් 100 විදිහට දකින්න නැතුව ගැටලු 100ක් එක විදිහට දකින්න පුළුවන් නම් එතෙන්දී අපිට විශාල සාහනයක් තියෙනවා. ඒක තේරුම් අරගෙන අපි කොහොමද? ඒතකොට මෙතෙන්දී මම කරන ආකාරය ටිකක් වෙනස් වෙනවා. හරි? මම උගන්වන ආකාරය වෙනස්. දැන් මම හිතන්නේ ගොඩක් කට්ටිය ඒකමෙට උගන්වනවා කියලා හිතනවා මම. රයිට්? එතකොට දැන් මේකේ මුලින්ම මම අපි සාමාන්‍යයෙන් අනුකලනයේ අවකලනයේ භාවිතා කරලා අපිට ගොඩනගා ගන්න පුළුවන් අනුකලන සූත්‍ර 14ක් විතර තියෙනවා. සරල අනුකලන. ඒ කියන්නේ සරල අවකලන භාවිතා කරලා ඒ ගොඩනගා ගන්න පුළුවන් සූත්‍ර 14ක් තියෙනවා. ඒක ඕනේ ලාභ මතක හිටිනවා. මොකද ඒවේ අවකලන මතක නිසා ඒවා එකපාරට අනුකලනේ ලියන්න පුළුවන්. රයිට්? ඒක සූත්‍ර විදිහටම ගන්නත් බෑ. ඊළඟට අපිට මම ඒ සූත්‍ර වල ඊට පස්සේ අපි කරන්නේ මුළු අනුකලනයේ පාඩමටම තියෙන්නේ. අනුකලන ගුණ කීපයක් අපි සාකච්ඡා කරනවා. අනුකලන ගුණ පළමු අනුකලන ගුණයක් තියෙනවා. අනුකලන ගුණ දෙකක් තියෙන සාකච්ඡා කරනවා. මුලින්ම ප්‍රථමයෙන් සාකච්ඡා කරන අනුකලන ගුණ දෙකක්. ඊට පස්සේ අපි සාකච්ඡා කරන අවදානිත සූත්‍ර 6ක් සාකච්ඡා කරනවා. right? ඊට පස්සේ ආය අනුකලන ගුණ දෙකක් සාකච්ඡා කරන මේ ඉක්ුණක් ගියා 2019 ආව ඊට කලින් මේ අවුරුද්දෙත් ආවා 2020ත් ආවා. එතකොට ඊට කලින් තවදුරටත් අනුකලන ගුණ වලින් එකක් වෙනවා. දෙවෙනි අනුකලන ගුණේ මෙතන මේ අනුකලන ගුණ දෙකෙන් දෙවෙනි අනුකලන ගුණේ මම අපේක්ෂා කරන ඉන්ටීවිය අවුරුද්දේ කියලා ඒක හරියට මේ අවුරුද්දේ ආවා. right? ගිය අවුරුද්දේ නම් මම කෙස් කරපු සම්භාවිතාව ගන්න ආවා. මේ අවුරුද්දේ ඒ වගේ අපිට ගැටලු බොහෝමයක් අපි ආසන්න මට්ටමින් ආපු ගැටලු තියෙන විභාගෙට අපි ගියේ පාඩ කෙස් කරපුවා. right? ඒක. අනුකලන ගුණ දෙවෙනි අනුකලන ගුණ දෙකක් අපි කියන්නේ සාකච්ඡා කරනවා. 3 4 කියලා. අනුකලන ගුණ ඊට පස්සේ විශේෂ අනුකලන සූත්‍ර කීපයක් සාකච්ඡා කරනවා. සූත්‍ර කීපයක් සාකච්ඡා කරනවා. දැන් මේකට කලින් අපි සාකච්ඡා කරන කොටස් වශයෙන් අනුකලන. මේ ටික කරනකොට සම්පූර්ණ අනුකලන පාඩම අවසන් වෙනවා. සම්පූර්ණ අනුකලන පාඩම අවසන් වෙනවා. එතකොට අපිට බලන්න තියෙන්නේ මේ ගැටලුව ඇදෙන්නේ මොන අච්චුවටද? එහෙනම් ඒ අච්චුවේ ගැටලුව කරන ආකාරයට කරන්නයි තියෙන්නේ. හරි? එහෙම නැතුව අපි මේ මහා විශාල ටූට් එකක් අරගෙන එකින් එක බල එක දැන් අපි ගැටලුවට ආදන විදිය පුරුදු. එහෙම වැඩක් නැහැ. එහෙම කරන්න යන්න එපා කොයි වෙලාවක. මේ මම කියලා දෙන ක්‍රමයට අනුගත වෙලා කරන්න අනිවාර්යයෙන්ම පේපර් එකේ ගැටලු ගොඩ යන්න පුළුවන්. බරක් නැතුව කිසි ආයතනයක් නැතුව ගොඩ යන්න පුළුවන්. right? ඊළඟට බලමු මේ අනුකලන සූත්‍ර කොහොමද ගොඩනගන්නේ කියලා අනුකලන පාඩමට ප්‍රවේශ වෙන්න බලමු. ඉතින් අනුකලනය කියලා කියන්නේ අවකලනයේ ප්‍රතිවර්ත ක්‍රියාවලිය. යම්කිසි සිතයක් අවකලනය කෙරුවන් පස්සේ
ලැබෙන සිතේ ඒ අවකලනය කරපු සිතේ ලබා ගැනීම තමයි අපි අනුකලනය කරන්නේ. right? එතකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගත්තොත් අනුකලනය අපි කියන ඉන්ටිග්‍රේෂන් කියලා. ඉන්ටිග්‍රේෂන් ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් x වර්ග කියන සිතේ අවකලනය කළොත් අපි දන්න ඉන්නේ 2x. එහෙනම් 2x අනුකලනය කරුවා පස්සේ අපිට x වර්ගය කියලා කියන්න පුළුවන්. මේ කියන්නේ මෙතන මේ අනුකල ලකුණ මේක. දීර්ඝ s අකුරක් තියෙනවා. දීර්ඝ s අකුර ඒ කියන්නේ අනුකල ලකුණ මේක. එතකොට මෙතනදී අපි මේ dx භාවිතා කරන්නේ අපි අනුකලනය කරන විෂය නිරූපණය කරන්නේ. x විෂයෙන් අනුකලනය කරනවා කියලා පෙන්නන්න තමයි dx කියන එක භාවිතා කරන්නේ. අනුකල ලකුණෙන් කියන්නේ අනුකලනය කරනවා කියන එක. එතකොට අපිට මේක x විෂයෙන් අනුකලනය කරලා පස්සේ x වර්ගය එනවා. හැබැයි අපි දන්නවා යම් කිසි සිද්ධියක් දැන් අපි ගත්තොත් මේක අපි x වර්ගයෙන් ඉස්සෙල්ලා අවකලනය කරලා x වර්ගය දන්න මේ c කියලා නියතයක් ඕන මේක. c කියන්නේ නියතයක්. x වර්ග දාන c අවකලනය කළොත් මොකද වෙන්නේ? ඒත් එකයි x. එහෙනම් මේකේ අනුකලනය x වර්ගය කියලා ලියුව අසාධාරණයි. එහෙනම් අපි ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම 2x dx අනුකලනය x 2x අනුකලනය එන්න ඕනේ x වර්ග දාන c කියලා. ඔය විදිහට. හරි? අපිට ඕනම අනුකලනයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවකලනය හරහා අවකලනය හරහා අපිට හොයාගන්න පුළුවන් නම් මොකක් අවකලනය කළාද මේ සිතේ ලැබිලා තියෙන්නේ. අන්න එම්නම් අපිට සිතේ අනුකලනය කරන්න පුළුවන් බොහොම පාස්ට්. හරි? බලමු එම්නම් අපිට අනුකලනය අර්ථයක් ගන්න පුළුවන්. අනුකලනය යනු අවකලනයේ ප්‍රතිවාද්‍යයි. ප්‍රතිවාද්‍ය ක්‍රියාවලිය. අනුකලනය කියන්නේ අවකලනයේ ප්‍රතිවාද්‍ය ක්‍රියාවලිය. ඒ අනුව අපි x වර්ගය අවකලනය කරලා 2x ලැබෙනවා. එහෙනම් x වර්ග 2x අනුකලනය කරලා පස්සේ x වර්ග දැන් c. මෙන්න c වලට අපි කියන අභිමත නියතය. c අභිමත මෙතන c වලට ඕන අගයක් දාන්න. කැමති. එතකොට අපිට යම් කිසි සිතයක් අනුකලනය කිරුවාම සිත අනන්ත සංඛ්‍යාවක් ලැබෙනවා. සිත අනන්ත සංඛ්‍යාවක් ලැබෙනවා. ඒ ඕනම සිත දෙකක් අතර වෙනස නියතයක්. නියතයක් වෙනවා. එතකොට මෙතන මේ සිත අනන්තයේම එකවර ප්‍රකාශ කිරීමක් තමයි c අභිමත නියතය දාලා කරන්නේ. සිත අනන්තයේම එකවර ප්‍රකාශ කිරීම. right? අවකලනය කරුවොත් අපිට හරියට මේක සිතයක් ලැබුණාට අනුකලනය කරුවන් පස්සේ සිත අනන්තයක් ලැබෙනවා. හරි. එතකොට දැන් අපි ඊළඟට බලමු මේ වගේ අනුකලන කීපයක් ලබා ගන්න. මේ ආකාරයට සරල අනුකලන, බොහොම සරල අනුකලන. මොකද මේ වගේ අවකලනය කරන්න ඕන කෙනෙක් ගන්නවා. මේ වගේ එකක්. දැන් අපි තුමු x වර්ග බෙදීම දෙක x අවකලනය කිව්වොත් මොකද වෙන්නේ? x අවකලනය කිව්වොත් 1 එන්නේ. එහෙමනම් අපිට මෙතනින් එනවා එක අනුකලනය කෙරුවොත් අපිට එන්න ඕනේ x ධන c. මේ අභිමත නීතිය හැමතිස්සෙම ලියන්න පුරුදු වෙන්න. ඒක ලියන්නේ නැතුව අනුකලනය ලියන්න එපා. මේ c අභිමත නීතියයි. ඔය විදිහටම අපිට ලියන්න පුළුවන් දෙක අපි අවකලනය කළොත් x වර්ගයේ බෙදීම 2 x වර්ගයේ බෙදීම 2 අවකලනය කළොත් අපිට එන්නේ මෙතන x වර්ගයේ බෙදීම 2 වෙන භාග පිටට ගන්න පුළුවන්. භාගය කියන්නේ නීතයක්. ඒක පිට යද්දී අපිට අන්තිමට අවකලනය කරලා තියෙන්නේ x වර්ගය. x වර්ගයේ අවකලනය කළොත් අපිට 2යි. සුතර 2 දෙකම x එන්නේ. එහෙනම් x වර්ගයේ බෙදීම 2
අවකලනය කරුවාම xn මම අර xn විදියට මෙතන x වර්ග බෙදීම දෙක තෝරගත්තා. right? ඒක අපහසුවක් නැහැ. ඕන කෙනෙක් තෝරන්න පුළුවන්. දෙක කැපලා ගිහලා අන්තිමට xn විදියට මම x වර්ග බෙදීම දෙක තෝරගත්තා. එහෙනම් අපිට කියන්න පුළුවන් x අනුකලනය කෙරුවොත් අපිට x වර්ග බෙදීම දෙක ධන c කියලා එනවා. මේ ආකාරයට අපිට ගන්න පුළුවන්. තව එකක් ගත්තොත් තුන්වෙනි එකක් අපි x ඝනය බෙදීම 3 අවකලනය කළොත් මොකද වෙන්නේ? අවකලනය කළොත් අපිට මේක ලියන්න පුළුවන් 3 එක නියතයක් අපිට අපි ගන්න අවකල කාරක d/ට dx කියන්නේ අවකල කාරක. මේ කියන්නේ අවකල කාරකය. ඒත් අවකල කාරකයේ ඇතුළත අපිට නියතයක් දාන්න පුළුවන්. පිට තියෙන නියතයක් අවකල කාරකය ඇතුළත ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම ඇතුළේ තියෙන නියතයක් අවකල කාරකයේ ඇතුළත අවකල කාරකයෙන් පිටත ගේන්නත් පුළුවන්. right? අවකල කාරකයෙන් පිටට ගේන්නත් පුළුවන්. ඒතකොට මේ d/ට dx කියන එක තමයි අවකල කාරකය කියලා කියන්නේ. ඒතකොට ඒක ඇතුළත දැන් මේ q1 එක එදිට ගන්න පුළුවන්. ඒතකොට x ඝනය අවකලනය කිරුවෙන් පස්සේ 3x වර්ග. ඒතකොට 3 කැපෙනවා අපිට එනවා x වර්ග. දැන් මම මේ සිතේ තියෙන්නේ x ඝනය බෙදීම 3 තෝරලා තියෙන්නේ x වර්ගයේ අවකලනය කෙරුවාම x වර්ගය එන විදිහට. එහෙනම් මෙතනින් අපිට එනවා x වර්ගයේ අනුකලනය කෙරුවෙන් පස්සේ x ඝනය බෙදීම 3 ධන c කියලා එනවා. right? මේ ආකාරයට x ඝනය බෙදීම 3 කියලා. මේ විදිහට අපිට ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේක c කියන්නේ අභිමත නියතය. right? ඊළඟට තව එකක් ගත්තොත් අපි d/ට dx x 4 බෙදීම 4 අවකලනය කෙරුවොත් අපිට එනවා 4x ඝනයට 4 කැපිලා ගියා x ඝනය. එහෙනම් මෙතන එනවා අපිට x ඝනය dx x ඝනය අනුකලනය. දැන් මේ සිතේ අවකලනය කරනවා මේක එනවා නම් එහෙනම් මේක අනුකලනය කරුවා මේක එන්න ඕනි. right? අපිට එනවා x 4 බෙදීම 4 ධන c කියලා එනවා. එහෙනම් අපිට මෙතන සූත්‍රයක් එනවා d/ට dx x n/ට n ධන 1 දැන් මෙතන අපිට පුළුවන් මේක දිහා බලාගෙන අපිට පුළුවන් මොන සූත්‍රයක් ගොඩනගා ගන්නත් පුළුවන්. මොකද මේකේ රටාව හඳුනන සූත්‍රයක් ගොඩනගා ගන්නත් පුළුවන්. නමුත් අපිට පුළුවන් මේ අපිට පුළුවන් මේකත් අවකලනය කරන්න. මේක අවකලනය කළොත් මොකක්ද වෙන්නේ? x n ධන 1 යට n ධන 1 මේක අවකලනය කළොත් මොකක්ද වෙන්නේ? n ධන 1 යට n ධන 1 පිටට ගන්න පුළුවන්. x වල n ධන 1 අවකලනය කළොත් n ධන 1 වාර x n කියලා එනවා. n ධන 1 n ධන 1 කැපිලා ගිහලා x වල n වලින් බැරි වෙනවා. එහෙනම් මෙතනින් අපිට එනවා x n dx මේක අනුකලනය කරුවොත් අපිට එන්න ඕනේ x n ධන 1 යට n ධන 1 ධන c. මේක තමයි අපේ පළවෙනි අනුකලන සූත්‍රය, සරල අනුකලන සූත්‍රය. අපි සරල අනුකලන රාශියක් කතා කරනවා. ඒක බොහොම ලේසියෙන් කපාන්නේ ලියන්න පුළුවන්. සරල අනුකලන සූත්‍ර 12ක් කතා කරනවා. 12ක් හෝ 14ක්. તો ඒ ටිකෙන් අපි බොහොම ලේසියෙන් මේ සූත්‍ර වලින් අපිට විවිධ අනුකලන ලබා ගන්න පුළුවන්. તો මේක තමයි පළවෙනි සූත්‍රය. මේ සූත්‍රයට අපිට ගන්න මෙහි n අසමානයි ඍණ 1 වෙන්න ඕන මේ සූත්‍රය ගන්න. right? n අසමානයි ඍණ 1 වෙන්න ඕන. ඊළඟට n සමානයි ඍණ 1 අවස්ථාවේදී මොකද වෙන්නේ? n සමානයි ඍණ 1 වෙන්නේ. n සමානයි ඍණ 1 විට n සමානයි
ඍණ එක විට අපිට ඉන්නේ x වල ඍණ එක dx. x වල ඍණ එක dx කියන්නේ 1ට x dx. මේ අනුකල්පය මොකක්ද? මොකද්ද තියෙන සූත්‍රය? දැන් මේ සූත්‍රය ගන්න බෑ අරකට. 1ට x dx අනුකල්පය කරනවා. 1ට x අනුකල්පය කරනවා මේක ගන්න බෑ. මොකද එන්දන එක බිඳුව වෙනවා. එතකොට 1ට බිඳුව අනන්තයක් අනිර්ණාකාරයක් වෙනවා. අනිර්ණාකාරයක්. ඒක නිසා මෙතනදී අපිට මේක අපි මොකක්ද සිත්තේ මතක් කරගන්න බෑ. අවකලනය කරනකොට මොකක්ද එන්නේ? 1ට x එන්නේ මොකක් අවකලනය කිව්වද? අපි දන්නවා එල්ලේ සිතයක් අවකලනය කෙරුවොත් ඊපාදයට ලඝු සිතේ මාපාංක x අවකලනය කෙරුවොත් අපිට එනවා 1ට x මාපාංක නැතුව ඉන්නේ. මෙතන එල්ලේ මාපාංක x අවකලනය කෙරුවොත් අපිට 1ට x එනවා. එතන 1ට x අවකලනය කෙරුවොත් 1ට x dx අනුකලනය කෙරුවොත් අපිට කියන්න පුළුවන් එල්ලේ මාපාංක x ධන c. එතකොට මේක තමයි n සමාන ඍණ එක විතර. n සමාන ඍණ එක n අසමාන ඍණ එක විතර මේ සූත්‍රය ගන්න පුළුවන්. right? මේ ආකාරයට ගන්න පුළුවන්. එතකොට මේකදී අපිට බොහොම පාසින් මේ සූත්‍රය උඩු කර ගන්න ඕන අපි මනසට. අපි හිතට උඩු කර ගන්න ඕන. x වල n බලය අනුකලනය කරුවාම n වලට එකක් එකතු කරලා x වල n වලට එකක් එකතු කරලා ඒකෙන්ම බෙදන්න ඕනේ. x වල n දාන එක බෙදීම n දාන එක. මෙතන n තියෙනවා නම් n. මෙතන 3 තිබ්බා නම් 3ට එකක් ඉතුරු 4යි. 4 බෙදීම 4යි. right? බොහොම සරල සූත්‍රයක් ඕන කෙනෙකුට මතක තියාගන්න පුළුවන්. ඒ වගේ එක. අවකලනය නොකරුවොත් මතක තියාගන්න පුළුවන්. නමුත් පසුට අහුවෙන සූත්‍ර ගොඩනගන්න අනිවාර්යයෙන්ම හොඳ අවකලනය දැනුමක් තියෙන්න ඕනේ. right? ඊළඟට අපි බලමු දැන් මේ වගේ උදාහරණ කීපයක් සලකා බලමු. මේ x වල 4 වෙනි බලය dx. එහෙනම් මේකේ අනුකල්පය කියන්න පුළුවන් අපිට n කියන්නේ 4යි. එතකොට n වලට එකක් එකතු කරලා එකතු කරන 5යි. x වල 5 වෙනි බලය බෙදීම 5 ධන c. තව එකක් බලමු. x වල 7යි dx. x වල 7 වෙනි බලය dx ගත්තොත් x වල 8 වෙනි බලය බෙදීම 8 ධන c. තුන්වෙනි එක අපි ගත්තොත් x වල 3 බෙදීම 2 dx කරගත්තොත් මේක එන්නේ x වල 3 බෙදීම 2 ධන 1 එයාට 3 බෙදීම 2 ධන 1 ධන c. ඒ කියන්නේ x වල 5 බෙදීම 2 යට 2 බෙදීම 5 ධන c. මේ ආකාරයට අපිට බොහොම ලේසියෙන් අනුකල්ප රාශියක් ගන්න පුළුවන්. අපි ගත්තොත් වර්ගමූල x dx. වර්ගමූල x කියන්නේ x වල භාග්‍ය බලය dx. එහෙනම් මේක අනුකල්ප කරොත් x වල භාගයට එකක් එකතු කරලා 3 බෙදීම 2 යට 3 යට 2 ධන c. මේක එනවා 2 බෙදීම 3යි x වල 3 බෙදීම 2 ධන c කියන විදිහට. මේ ආකාරයට අනුකල්ප ගන්න පුළුවන් බොහොම පාසුයි. අපි තුමු අපිට ආව කියලා 1ට x dx මේක 4 මේක 5 මේක d අපි අනිශ්චිත මාපාංක එල්ලේ x ධන c. 1ට x ආව මේකට පාවිච්චි කරනවා. ඊළඟට අවකලනයේ වගේම අනුකල්පයක් රේඛීයයි. මොකද රේඛීයයි කියලා කියන්නේ රේඛීයතාවය තියෙනවා. ලියාගන්න මාතෘකාව අනුකලනයේ රේඛීයතාවය.
අනුකලනයේ රේඛීයතාවය तो linear property integration, linear property of integration, right? अनुकलनයේ රේඛීයතාවය අපි ගත්තොත් ඒ කියන්නේ අවකලනයේදී රේඛීයතාවය අපේ සුදු දෙක ඓක්‍යයක් තිබ්බොත් ඒ සිත වෙන වෙනම අවකලනය කරන්න. අපි යම් නියතකින් ගුණවල තියෙනවා නම් පිටක් ඒ නියත එළියට අරගෙන අවකලනය කරන්න පුළුවන්. අවකලනය රේඛීයයි නේ. ඒ කියන්නේ ඒ වගේම තමයි අනුකලනයත් රේඛීයයි. right? ඒ ඕනනම් සාධනය කරන්න පුළුවන් බොහොම පාසුයි. දැන් මේ අවකලනයේ රේඛීයතාවය මතක් කරගන්න මේ විදිහට අපිට තිබ්බොත් d යට dx fx දැන් gx කියලා තිබ්බොත් මේක වෙන වෙන කරලා අවකලනය කරන්න පුළුවන් නේද? fx වල අවකලනය වෙනමයි ඒ වගේම d යට dx gx වල අවකලනය වෙනමයි right? ඒ අනිත් එක තමයි අපි අවකලනය කරනකොට අපිට k වාරයක් k නියතයක් වාරයක් fx කියලා මේක සමානයි k නියතයේ පිට අරගෙන fx අවකලනය කරන්න පුළුවන් right? මේක තමයි රේඛීයතාවය කියලා කියන්නේ right? මේක තමයි රේඛීයතාවය කියලා කියන්නේ. ඒක අනුකලනයට මේ රේඛීයතාවය තියෙනවා. අපිට තිබ්බොත් fx දැන් gx කියලා සුදු දෙකක් මේකෙම ගොඩනගන්න පුළුවන් ඇත්තටම අපිට මේක සාධනෙ මෙයාලා කරන්න පුළුවන් බොහොම ලේසියෙන් right? සාධනය කරන්න තරම් දෙයක් නැති තරමයි නේද? මොකද අනිශ්චිත අවකලනයේ ප්‍රතිවර්තනයේ අනුකලනය ලැබෙන්නේ ඒක නිසා අපිට මෙන්න මේ ප්‍රතිපදාවේ භාවිතා කරලා මේක සාධනය කරලා පෙන්නන්න පුළුවන්. එතකොට මේකේ k වාරයක් fx dx කියලා තිබ්බොත් මේකෙන් k පිට ගන්න අරගෙන fx dx අනුකලනය ගන්න පුළුවන්. මේ අපිට ඕන මේ ගුණ දෙකම එකට අන්තර්ගත කරලා කියන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ගුණ දෙකම එකට අන්තර්ගත කරලා ලියුවොත් k1 fx plus k2 gx ගුණ දෙකම අන්තර්ගත කළොත් k1 fx dx plus k2 gx dx k1 k2 කියන්නේ එතකොට අර මේ දෙයකට කල්ලා ලියුවක තනියකින් දක්වන්න පුළුවන් මේ ආකාරයට නියත දෙකක් වෙලාගෙන k1 k2 කියලා. එතකොට දැන් මේක මතක තියාගන්න ඉතින් අපි මේ කොහොමද බලමු මේ රේඛීයතාවය එදින්නේ. අනුකලනයේ රේඛීයතාවය එදින ආකාරය සලකා බලමු. ඒ කියන්නේ අපිට ජීවිත සිත දෙක අයිතියක් ඒක වෙන වෙනම අනුකලනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් උදාහරණ අපිට තිබ්බොත් x ධනය ධන x වල ඍණාත්මක බලය dx මේක අනුකලනය කරන්න පුළුවන් වෙනවා. x ධනය වෙනම අනුකලනය කරන්න පුළුවන් මේ ආකාරයට. ධන x වල ඍණ 7 වෙනම අනුකලනය කරන්න පුළුවන්. तो අපිට x ධනය අනුකලනය කළොත් x 4 යට 4 මේක අනුකලනය කරොත් x වල ඍණ 6 යට ඍණ 6 ධන මේ ආකාරයට අපිට අනුකලනය කරන්න පුළුවන්. सावधान कसुलतु 3x 4 වෙනි බලය dx 3x 4 වෙනි බලය ධන වර්ගමූල x dx
මේක අනුකල්පනය කරන්න පුළුවන් මේ වෙන වෙනවා මේක වෙනම අනුකල්පනය කරන්න මේක වෙනවා ඒතර එහෙම ගන්නකොට එතන තුනේ ඉලක්කම එහෙම ජීවිතී x වල 7 වෙනි බලය අනුකල්පනය ගන්න x වල 5 වෙනි බලය වෙන්නේ 5 මේ කියන්නේ වර්ගමූල x කියන්නේ x වල භාගයට x වල භාගයට එකක් ලකුණා එකමාරයි x වල එකමාර කියන්නේ 3 බෙදීම 2යි එතකොට x වල 3 බෙදීම 2 යට 3 බෙදීම 2 දැන් එතකොට අපිට මෙතන එනවා අපට 3යි x වල 5 වෙනි බලය බෙදීම 5 ධන 2යි x වල 3 බෙදීම 2 යට 3 ධන c කියලා ඔය ආකාරයට එනවා මේ ආකාර සුළුයි දැන් අපි මේ අනුකල තුනේ භාවිතා කරලා තියෙන්නේ මේ කියන්නේ අනුකල මේ රේඛීයතාවය අනුකල රේඛීයතාවය භාවිතා කරලා තියෙන්නේ ඉතින් අපි නීතිය ගත්ත මේ තුනේ ඉලක්ක මෙහෙම උන්තිති මේක අනුකලනේ නීතිය එළියට ගත්තා සමාන ඊළඟ මේ දෙක වෙන වෙනවා මේ සිතේ මේක වෙන වෙනම අනුකලනේ කියනවා right ඒ වගේ සිත දෙකක් අපිට එයාගේ අනුකලනේ කරන්න පුළුවන් right සිත දෙක I අපිට විදිහට අනුකරණ කරන්න ඕන දැන් අපි තුන් මේ විදිහට අපිට තිබ්බා x වර්ගය ධන 4x ධන 3 dx දැන් බලමු මේ කොහොමද අනුකරණය කරන්නේ මේක අපිට වෙන වෙනම අනුකරණය x වර්ගය වෙනම අනුකරණය කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන 4 පිටට අරගෙන x මෙතන වෙනම අනුකරණය කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන 3 එළියට එක අනුකරණය කරන්න පුළුවන් මෙතන ඉතින් පද තුන මේ අනුකරණ තුනකට කඩා ගන්න පුළුවන් right ඒකෝර අපිට මේම කරන්න ඕනේ එකපාරෙන් කරන්න පුළුවන් මේක අනුකරණය මේව කඩලා වෙන් කරලා දීලා පෙන්නන්න අවශ්‍ය නැහැ නමුත් අපි දැනගන්න ඕනි මෙතන මේ අනුකලනය වෙන්නේ මේ අනුකලනයේ රේඛීයතාවය භාවිතා කරගෙන. ඒතර x ඝනයේ බෙදීම 3 ධන 4 x අනුකලනය කියනවා මොකක්ද? x වර්ගයේ බෙදීම 2. එක අනුකලනය කියනවා මතක ඇති අපි එක අනුකලනය කියනවා x එන්නේ. ධන c එක නියතයක් දාන්න. තනි නියතයක්. right? එක නියතයක් දාන්න. එක අපි මත නියතයක්. මේ C anu අභිමත නියතිය. right? C කියලා කියන්නේ අභිමත නියතිය. ඊළඟ දෙක මේ වගේ එකක්. වර්ගමූල x වර්ගයක් x වර්ගය ධන 2x dx හැබැයි මේක අනුකලනය කරන්නේ කොහොමද? දැන් මේක අනුකලනය කරනකොට අපිට ගුණිතයකට සූත්‍රයක් නැහැ. මේක වෙනමයි අනුකලනය යනවා. ඓක්‍ය සූත්‍රයක් තිබ්බට ගුණිතයට අනුකලනයට සූත්‍රයක් නැහැ මේ. අපි අවකලනයේ ගුණිතයේ සූත්‍රයක් වෙනම තියෙනවා. මේකේදී අනුකලනය කරන්නේ මේක අපි ප්‍රසාරණය කරගන්න ඕනේ. මේක අපිට ලියන්න පුළුවන් මේ මෙතන වර්ගමූල x කියන්නේ x වල භාගය බලය. x වල භාගය බලය මේ පද දෙකම ගුණ කරන්නේ. එතකොට අපි දන්නවා දර්ශක මෙතන භාගය බලය 2යි භාගයේ 2 එකතු වුණාම දෙකමාරයි. දෙකමාර කියන්නේ පාවදීම 2යි. මේ වැඩි වෙන ගුණ වෙනකොට ඒ වායේ බල එන්න දර්ශක එකතු වෙනවා. එතකොට අපිට එන්නේ x වල පහ බෙදීම 2. ධන 2යි x වල මෙතන එක තියෙන එකට භාගයක් එකමාරයි. එකමාර කියන්නේ 3 බෙදීම 2යි. right. අපි දැන් අනුකලනය කරන්න පුළුවන් විදිය සූත්‍රය සකස් කරගත්තා. හැබැයි තාම අපි අනුකලනය කෙරුවේ නැහැ. right. දැන් අනුකලනය කරන්න. දැන් අනුකලනය කරුවොත් අපිට එනවා මෙතන x වල 7 බෙදීම 2. පහ බෙදීම 2කට එකක් විස්තර කරනවා 7 බෙදීම 2යි. පහ බෙදීම 2 කියන්නේ දෙකමාරයි තුනමාරයි. තුනමාර කියලා කියන්නේ 7 2කට බෙදලා තුනමාරයි. ඒක අපිට ගන්න පුළුවන් මෙතන 2 බෙදීම මේක 2 බෙදීම 7යි.
හත බෙදීම දෙකෙන් බෙදන්න ඕන. හත බෙදීම දෙකෙන් බෙදනකොට දෙක බෙදීම හත කියලා එක උඩට එනවා. right? ඊළඟ මෙතන දෙක වැඩි කිරීම මෙතන තුන බෙදීම දෙක දෙකක් ඉතුරුනවා පහ බෙදීම දෙකයි. තුන බෙදීම දෙක කියන්නේ එකමාරයි එකමාරට එකක් ඉතුරුනවා පහ දෙකමාරයි දෙකමාරෙන්නේ පහ දෙකෙන් බෙදිලා. එතකොට පහ බෙදීම දෙක x වල පහ බෙදීම දෙක ඒ වගේ පහ බෙදීම දෙක උඩට එනවා දෙක බෙදීම පහයි කියලා පහ බෙදීම දෙකෙන් බෙදන්නත් බෑ. මෙතන පහ බෙදීම දෙක ධන c. ඔන්න ඊට අපිට අනුකරණය වෙනවා. c කියන්නේ අභිවර්තනීය. මේ ආකාරය. අපිට ওই විදිහට අපිට විවිධ සිත අනුකරණය කරන්න පුළුවන්. right? අපි හිතමු මේ වගේ ආවා. තුනට හතරයි x ධනය dx. මේක ඇතුළේ හැමතිස්සෙම වඩද්ද ගන්නවා මේ සමහර ළමයි. සමහර බොහොම. වඩද්ද ගන්නවා හොඳට. මේ යටතීති අනුපාතය කරන්නේ x ගන්න. මේක දීපු ගමන් ඒක තමයි කරන්නේ. හොන්. වීඩියෝ එක ඔෆ් කරලා ඕන බලන්න කරන්න පුළුවන්. බලන්න ඊට පස්සේ බලන්න උත්තරේ මොකක්ද කියලා. නමුත් මේකේ ගොඩක් වෙලාවට සමහර ළමයි ඒක මෙහෙම මේක යට ඉතින් යට එක අනුකරණය කරනවා. එහෙම හරියන්නේ නැහැ. එහෙම අනුකරණ අපිට සූත්‍රයක් නැහැ. එහෙනම් ඒ කියන්නේ අනුකරණ සූත්‍රයක් නැහැ. මේම අනුකරණ සූත්‍රයක් නැහැ. ඒ කියන්නේ fx dx සමානයි එකයට අනුකල fx dx කියලා එකක් නැහැ. ඔහොම සූත්‍රයක් තිබ්බනම් එහෙම කරන්න තිබ්බා. යට ඉතින් යට කියලා අනුකල දෙන්න. එහෙම බෑ. ඒක වරද්ද ගන්න එතනදී අනිවාර්යෙන් ගොඩක් කට්ටිය වරද්ද. මෙතන තුන බෙදීම හතර එළියට ගේනවා. තුන බෙදීම හතර එළියට ගේනවා. තුන බෙදීම හතර කියන්නේ හිතෙන්නේ. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 1. එකයට x ගන්න. එකයට x ගන්න කියන්නේ x වල ඍණ 3 බලය. එකයට x ගන්න හිතන තියෙන්නේ. මේකේ අයින් කරලා බලනවා එකයට x ගන්න තියෙන්නේ. එකයට x ගන්න කියන්නේ x වල ඍණ 3 බලය. එතකොට මේක අනුපාතය කරනවාම තුන බෙදීම හතර x වල ඍණ 3ට එකක් වෙච්ච වෙනවා ඍණ 2 වෙනවා ඍණ 2කින් බෙදෙනවා. එතකොට අපිට ධනසි. එතකොට අපිට මේක සුළු කරුවා. පස්සේ අපිට එනවා 3 ඍණ 3 බෙදීම 8යි x වර්ගය කියලා එනවා. 3 බෙදීම 8යි x වර්ගය ධනසි. මේ ආකාරයට සුළු වෙනවා. ඊළඟට අපිට මේ වගේ එකක් ආවොත් මේ වගේ එකක් ආවොත් x x වර්ගය ඍණ 3x ධන 2ට वर्गमूल x කියලා dx මේ වගේ කණුකල්ලි කරනවා. මේකත් අපිට උඩ එක වෙනමයි යට එක වෙනමයි අනුකල්ලි කරුවොත් වැරදි සම්පූර්ණයි. එහෙම කරන්න බෑ. මේක හදා ගන්න ඕන බල ශ්‍රේණියක් විදිහට. මතකයි අපි අපිට තිබ්බේ අනුකල්ලි රේඛීයතාව විතරයි. ඒකට අනුකල්ලි රේඛීයතාවේ භාවිතා කරන්න පුළුවන් ඈ. අනුකල්ලි රේඛීයතාවේ භාවිතා කරන්න පුළුවන්. ගුණිතයට සූත්‍ර වෙනවා අපිට හොයා ගන්න වෙනවා. ගුණිතය තිබ්බොත්. ඒක අපි ගොඩක් අනුකල්ලි හොඳට පුරුදු වුණාන් පස්සේ අපිට තියෙනවා ගුණිතයක් අනුකල්ලි කරන්න කොටස් වශයෙන් අනුකල්ලි කියලා ක්‍රමයක්. අපි ඒක විදිහට ආරම්භ කරමු. ඒත් දැන් මෙතනදී මේක අනුකල්ලි කරගන්න අපි මේක වෙන වෙනම බෙදන්න. වර්ගමූල x කියන්නේ x වල භාගය බලන්න. 3යි x යට x වල භාගය. ධන 2යට x වල භාගය බලන්න. dx. දැන් මෙතනින් අපිට මේ දර්ශක බෙදෙනකොට මේ බල x වල බල බෙදෙනකොට අපිට දර්ශක අඩු වෙනවා. එතකොට දෙකෙන් භාගයක් ගියාම එකමාරයි. x වල 3යට 2 එකමාරයි. මෙතනින් භාගයක් මෙතන එක තියෙන්නේ එකෙන් භාගයක් ගියාම
ධන භාගය. මෙතන x වල භාගය උඩට ගේන්න පුළුවන් ඍණ භාගය බලය කියලා dx. දැන් අපිට අනුකලනය කරන්න පුළුවන් විදිහට සිතේ සකස් කරගන්න. සිතේ සකස් කරගන්න. දැන් පුළුවන් අනුකලනය කරන්න x වල පහ බෙදීම 2 යට පහ බෙදීම 2 3යි x වල 3 බෙදීම 2 යට 3 බෙදීම 2 ධන 2යි x වල භාගයට භාගය. දැන් මොකද වගේ 3 බෙදීම 2ට එකක් එකතු කරපුවා. 3 බෙදීම 2ට එකක් එකතු කරාම පහ බෙදීම 2යි. ඒ පහ බෙදීම දෙකෙම බෙදුවා. මෙතන නෑ භාගයට එකක් එකතු කරුවාන් පස්සේ එකමාරයි එකමාර කියන්නේ 3 බෙදීම 2යි. 3 බෙදීම 2 මෙතන 3 බෙදීම 2 මෙතන 3 බෙදීම 2 බෙදුවා. ඍණ භාගයට එකක් විකුණා ධන භාගය. ධන භාගය බලය වෙනවා x වල ඊට ධන භාගය බෙදුවා. ඊට පස්සේ ධන c අපි මත නියත වෙනවා. ඊට පස්සේ මේක හදලා ලියන්න පුළුවන් 2 බෙදීම 5යි මේක උඩට මාරුල උඩට යනවා. x වල 5 බෙදීම 2 ඍණ මෙතන 6 බෙදීම 3. මෙතන 3 කැපෙනවා. ඒකට අපිට එන්නේ 2යි 2යි x වල 3 බෙදීම 2 ධන 4යි x වල භාගය බලය ධන c කියලා එනවා යාළුවා. තේරුණාද? මේ ආකාරයට අපිට විශේෂ ගැටලු කීපයක් අපි සාකච්ඡා කරේ මූලිකව කරන්න පුළුවන්. එතකොට අපි අනුකල්ප හුරු එන ගැටලු ටිකක් කරන්න ඕනේ. යම් ප්‍රමාණයක් කරන්න ඕනේ. එතකොට මෙහෙම කරලා අපි සුපුරුදු ආකාරයට කරගෙන යනවා. එතකොට මේ පොතේ තියෙන ගැටලු ගොඩාරියක් මේ පොත තියෙනවා නම් මේ පොතේ දැන් අපි මේකේ මුද්‍රණය කරපුවා ඉව අවසන් වෙලා තියෙන්නේ. දැන් දෙවෙනි මුද්‍රණය ළඟදී වෙනවා මේ පොතේ. එතකොට මේකේ විශේෂයෙන් අනුකලන ඒ ළමයින්ට විශේෂයෙන් සෑම අනුකලනයක් විවිධ මාධ්‍යලී අනුකලන ඇතුළත් කරලා ඒ වගේම අනුකලන ඉතාම සරල කරලා බොහොම පාසුවෙන් කරගන්න පුළුවන් විදිහට මේ සකස් කරපු පොත. මේ පොතෙන් ගණන් කරලා තා පුරුදු වෙන්න. එතකොට අපිට දැන්ට මුද්‍රණය කරපු පොත් කොහේ තියෙනවා නම් හොයාගන්න. දැන්ට මුද්‍රණය කරපු පොත් කඩවල නැහැ. right? මුද්‍රණය කරපු අවසානයි. right? නිසා පොඩ්ඩක් පුළුවන් නම් හොයාගෙන ඒකෙන් ගැටලු කරන්න. right? හරි. ඔය විදිහට අපිට පුළුවන් දැන් අපි සාකච්ඡා කරේ සම්පූර්ණ පළවෙනි අනුකලන සූත්‍රයක්. පළවෙනි අනුකලන සූත්‍රයේ විශාල අනුකලන සාමාන්‍ය අනුකලන සරල අනුකලන රාශියක් කරන්න පුළුවන්. right? මොකද ඒ සූත්‍රයේ x වල n වෙනි බලය අනුකලනය. x වල n වෙනි බලය අනුකලනය ඉන්දාන 1 යට ඉන්දාන 1ට එකක් යොමු කරලා එකකින් බෙදනවා දැන්. right? ඒක තමයි අපි දැන් මෙතන යන්න තියෙන්නේ. ඒ සූත්‍රයත් එක්ක අපි ගොඩක් සුපුරුදු වෙන්න ඕනේ. right? ඒතකොට අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. හරි දැන් ඊළඟට මම උදාහරණ ටිකක් දෙන්නම්. හැබැයි උදාහරණ ටික ඊළඟ වීඩියෝ එක නරඹන්න කලින් කරලා ඉන්න ඕනේ. right? අපි දැන් පන්ති ඉගෙන ගන්නකොට උනත් එහෙම නේද? අපි ගණන් හදනකොට තමයි මේ සබ්ජෙක්ට් එකත් එක්ක ඒ සබ්ජෙක්ට් එක රුහුරු වෙන්නේ. ඒ නිසා ගැටලු හදන ගමන් YouTube එකේ ඉගෙන ගන්නකොට මේ ඉගෙන ගන්න ක්‍රමය අපි දැනගන්න අවබෝධ කරගන්න ඕනේ. පොතක් ළඟ තියා ගන්න. ගැටලු ටික හදන්න ඕනේ. ඊළඟ නැත්තම් ඊළඟ වීඩියෝ එක මේ අපිට හරියට කරගෙන යන්න බැරි වෙනවා. මේ ඒක නුහුරු වෙනවා. එතකොට ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගැටලු ටික කරන්න. ඊළඟට මේ ගැටලු කරලා තමයි ඊළඟ වීඩියෝ එක බලන්න ඕනේ. මේ ඒකෙන් තමයි අපි යම්කිසි පුහුණුවක් ලබා ගන්න. ඒ පුහුණුව තමයි ඊළඟ එක ඉතින් යාට දැනුම වර්ධනය කරගන්න උපකාර වෙන්නේ. මේ x वर्गे dx x सत्रह निकाले ताकि x अपने निकाले दाना तुनाई x पासे निकाले बिना हाथरा x गाने दाना देखा x वर्ग के दाना x दाना पहा
dx. දැන් මේ ගැටළු ලියන්නේ පුහුණුවට අපිට මේ සූත්‍රය උරු පුරුදු වෙන්න. එක සූත්‍රයක් අපි දැනට කරලා තියෙන අනුකල්පන සූත්‍රය. ඒ පළවෙනි අනුකල්පන සූත්‍රය උරු පුරුදු වෙන්න තමයි මේ ගැටළු තියෙන්නේ. ඊළඟට ඉතින් මෙයාට බොහොම සරලාකාරී කරනවා. දැන් මේක කරනවා නම් අනිවාර්යයෙන් මේක ප්‍රසාරණය කරන්න ඕනේ. ප්‍රසාරණය නොකර අනුකල්පනය කරන්න යන්න එපා මේක. ප්‍රසාරණය කරන්න තු අනුකල්පනය කරන්න බෑ. ප්‍රසාරණය කළා පද තුනක් කරගෙන මේ පද තුන තමයි අනුකල්පනය කරන්න ඕනේ. right? ඊළඟට මේ වගේ x වර්ගය ධන 4x දින 3 යට වර්ගමූල x dx වගේ. ඊළඟට පස්වෙනි එක අනුකල x වල 3න් එකේ බලය වාරයක් 2 ඍණ 4x වර්ගය dx. හයවෙනි එක x ධනය ඍණ 3x වර්ග ධන 4x ධන 1 යට x වර්ගය dx. මේක අනිවාර්යෙන් අනුකල්පනය කරන වෙන පද බෙදන්න. මේකෙන් බෙදන්න මේකෙන් බෙදන්න. පද හතරකට වෙන් කර ගන්න ඕන බෙදලා x වර්ගයෙන් බෙදලා. ඒතර එකයට x එකකුත් වෙනවා මේකේ. ඒ එකයට x අනුකල්පනය වෙන්න ඕනේ ලඝු ආකාරයට. right? ඊළඟට හත්වෙනි එක 2x වර්ග ධන 3 වාරයක් x ඍණ 1 dx. ඒතර මේක ප්‍රසාරණය කරගන්න. පද හතරකට ප්‍රසාරණය කරගන්න ඊට පස්සේ අනුකල්පනය කරන්න. අටවෙනි එක අනුකල 2x වර්ග ධන x ධන x වල ඍණ 3 බලය වාරයක් dx. මේ ගණන් අට කරන්න. මේ ගණන් අට කරලා දැන් මීටර් අපි ගණන් හදන්න පුළුවන්. තව ඕතරම් ලියාගෙන හදන්න පුළුවන්. පොඩි ගණන් ඕතරම් ලියන්න පුළුවන්. ලියලා කරන්න පුළුවන්. මේ ගණන් අට හදලා තමයි අපි ඊළඟ වීඩියෝ එක නරඹන්න ඕනේ. හරි. ඊළඟට අපි දැන් ඇත්තටම මම අනුකල්පනය කරන්න බලාපොරොත්තු වෙන වෙනස් විදියකට. right? වෙනස් විදියට කිව්වට බය වෙන්න එපා. 2019 එක්සැම්පල් වලත් ඉන්ජිනේරින් පැකට් ගිහිල්ලා තියෙනවා. ඉන්ජිනේරින් පැකට් ගිහින් අද ඔක්තෝබර් 28 2020 ඔක්තෝබර් 28 මේ ගිපේද තේරෙලා. ඉතින් ඒ වගේ මගේ මුලින් ඉඳලා ඕලෙවල් ඉවරෙච්ච ගමන් මෙහෙට ඇවිල්ලා ඉගෙනගෙන ඉන්ජිනේරින් පැකට් ගිහලා මගේ ඉගෙන ගත්ත හැකි 100ක් වගේම කැම්පස් ගිහිල්ලා තියෙන කෝගේ කාර්ය. ඒ නිසා මම වෙනස් විදිහකට ඉගෙනුවා කියලා මේ බලන්න එපා. මේ වෙනස් විදිහට උගන්වන්නේ ඇත්තටම මට තියෙන අත්දැකීම් එක්ක මේ සබ්ජෙක්ට් එක නිවැරදිව ඊට පාසු ආකාරයට සරල ආකාරයට ඉගෙන ගන්න පුළුවන් විදිහට ලබා දෙන්න තමයි වෙනස් විදිහකට උගන්වන්නේ. මීට කලින් මම වීඩියෝ අප්ලෝඩ් කරුවා. ඒවා නරඹන කට්ටිය අඩු නැහැ කියලා බලන්න එපා. මේ නොබල ඉන්න එපා. ඒක ඉතින් මම විශාල ක්ලාස් කරන්නේ නැති නිසා මේ ඒක ඒ සංනිවේදනය වල තියෙන ප්‍රමාණය අඩුයි. ඒකයි නැත්තම් මේ වීඩියෝ එකේ වටිනකමක් නැති නිසා නෙවෙයි. දැන්ට තියෙන හොඳ මට්ටමේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නේ මගේ ගෝලයේ කියපු විදිහට නම් මම තමයි ඉදිරිපත් කරන්නේ දැන්ට. මම ගොඩක් ඉදිරිපත් කළා නෑ. මම හැබැයි ඉස්සරහට සියලුම lessons වලට මේ YouTube එකේ සියලු පාඩම් වලට මේ lessons හදලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ